Good evening, children. Good evening, teacher. Good evening, teacher. Then we will start today's lesson with your school textbook. අපි යන textbook එකෙන් ඔයාලගේ lesson එක start කරමු. Page number අපිට අද තියෙන්නේ 34 නේද? අපි 33 my shadow එක කළානේ. We did that lesson. And today we have page number 34. Yeah, a new unit. Unit 4, page number 34. Gonna Banpute, take your textbook. Unit 4, page number 34. Mother Nature. මේ unit එක තමයි අපි අද කරන්න යන්නේ. ඉස්සෙල්ලම පුතේ මේකේ තියෙනවා ටිකක් difficult words. කියන්නේ අලුත් වචන තියෙනවා. මම highlight කරන්නම් ඒවා ඔයගොල්ලෝ ලියා ගන්න new word book එකේ. You write it in the new word book. After that I'll tell you the Sinhala meaning, okay? මේ වචන පොඩ්ඩක් ලියා ගන්න මේ Excuse me, madam. yes. Madam, මම දැනුයි ලොග්ගුනේ කරන්ට් ගිහිලා තිබිලා. ඔයා මේ වචන ටික ලියා ගන්න පුතේ මේ difficult words ටිකක් දෙන්නේ. You write these words in a book, right? New word book එකේ ලියා ගන්න මේ සිංහල meaning එක ලියා ගන්න ඕනේ මේ වචනවල. ඊට කලින් මේ words ටික ලියා ගන්න, right? හරි madam. These are new words. Right. හරි. අපි සිංහල meaning එක ලියා ගමු පුතේ මේ වචනවල. We will write the සිංහල meaning. Annual කියන්නේ වාර්ෂික. Annual වාර්ෂික. Inform දැනුවත් කරනවා. Inform දැනුවත් කරනවා. Feeling දැනීම. දැනෙනවා දැනීමට අපි කියනවා feeling කියලා.
better වඩාත් හොඳින් better වඩාත් හොඳින් great විශිෂ්ටයි great කියන්නේ විශිෂ්ටයි itinerary මාර්ග සිතියම premises කියන්නේ භූමිය premises භූමිය earlier වේලාසනින් earlier වේලාසනින් true සත්‍ය true කියන්නේ සත්‍යයි ඇත්ත by the way අපි කියන්නේ සාමාන්‍යයෙන් දැන් කතා කර ඉන්නකොට කතා කරන මාතෘකාව වෙනස් කරන්න අපි ඒක නෙමෙයි මේක නෙමෙයි කියලා තව වෙන දෙයක් ගැන කියන්නේ අන්න එක තමයි by the way කියන්නේ ඒක නෙවෙයි කතාවේ මාතෘකාව වෙනස් කිරීම ඊටේක සිංහල මීනින් එක මොකද්ද? කතා කරන මාතෘකාව වෙනස් කරනවා අපි by the way කියලා. ඒ කියන්නේ කතා කර ඉන්නකොට මේ ඒක නෙමෙයි මෙහෙම මෙන්න මෙහෙමනි කියලා අපි කතා කරන්නේ. අන්න ඒක by the way කියන්නේ. එතකොට meals කියන්නේ ආහාර. rap කියන්නේ එතුවා. එතුවා කියලා තමයි rap කියන්නේ. provided සැපයුවා. provide කියන්නේ සපයනවා. ඒතර provided නම් සැපයුවා. extra අමතර. extra කියන්නේ අමතර. necessary අවශ්‍යයි. necessary කියන්නේ අවශ්‍යයි. forgot අමතක වුණා. forgot අමතක වුණා. details විස්තර. right හරි අපි බලමු එහෙනම් මේකේ මොනවද මේ කියලා තියෙන්නේ කියලා mother nature කියන්නේ ස්වභාව ධර්මයේ ස්වභාව මෑනියෝ කියන එක නේද mother nature ස්වභාවව right act out Hussein and Kaveen are grade 8 students of Kannangara Mahavidyalaya. Kaveen was absent one day and Hussein called him to inform him about the program for their annual trip to Kandy. එතකොට හුසේනුයි කවීනුයි කියන්නේ ඔගොල්ලෝ වගේ 8 වසරේ ළමයි දෙන්නෙක් කන්නංගර මහා විද්‍යාලයේ. Kaveen absent වුණා එක දවසක් and Hussein called him to inform about the program for their annual trip to Kandy. මේ ට්‍රිප් එක ගැන දැනගන්න. දැන් ට්‍රිප් එකක්
ඇනුවල් ට්‍රිප් කියන්නේ වාර්ෂිකව අවුරුද්දකට සැරයක් යන ට්‍රිප් එක. එතකොට ඒක ගැන දැනගන්න තමයි දැන් මේ කෝල් එක ගන්න. ට්‍රිප් එක ගැන දැනගන්න. කැන්ඩි වලට යන්න. Hello. Can I speak to Kavin please? Hello Hussein. I was not feeling well in the morning. I was not feeling well කියන්නේ මට එච්චර අපි කියන්නේ ඇඟට හරි නෑ නේද? ඇඟට හරි නෑ අසනීපයි වගේ උදේ. That's why I was absent today. ඒකයි මම අද absent උනේ. Oh, how are you feeling now? දැන් කොහොමද ඔයාට? Much better, thanks. ටිකක් හොඳයි. That's great. එහෙනම් හොඳයි. By the way, ඒක නෙමෙයි. You will be joining us on the trip. ඔයා අපිත් එක්ක trip එක යනවා නේද? Aren't you? Won't you? යනවා නේද කියලා තමයි අහන්නේ. එනවා නේද trip එක යන්න? Why not? ඇයි නැත්තේ? Why not? I'm all set to go on the trip. මම trip ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ all set. ඔක්කොම සූදානම් කරගෙන ඉන්නේ trip එක යන්න. Did you get the itinerary? ඔයා මාර්ග සිතියම ගත්තද? Yes. The bus will leave the school premises at 5:30 in the morning. බස් එක ඉස්කෝලෙන් පිටත් වෙනවා කිව්වා උදේ 5:30 වෙද්දී. We were asked to come off an hour early. අපිට කිව්වා ඊට පැය භාගයකට කලින් එන්න කියලා. School premises කියලා කියන්නේ පාසල් භූමිය. අපි කියන්නේ school premises පාසල් භූමිය. Oh, that means at 5 o'clock. ඔයා කියන්නේ 5ටද අපි එන්න ඕනේ එතකොට. Am I right? මම හරිද? Yes, earlier the better. වේලාසනින් ආපු තරමට හොඳයි. Earlier the better. වේලාසනින් ආපු තරමට හොඳයි. That's true. By the way, how about our meals? ඒක නෙමෙයි. අපේ කෑම එහෙම කොහොමද? How about the meals? We were asked to bring only breakfast in a lunch box or wrapped in a banana leaf. Lunch will be provided. අපිට ගේන්න නම් කිව්වේ only breakfast. උදේ කෑම විතරයි. In a lunch box. කෑම පෙට්ටියක හරි එහෙම නැත්නම් wrapped in a banana leaf. කෙසල් කොලයක හරි ඔතලා තමයි ගේන්න කියලා කිව්වේ. Lunch will be provided. Lunch එක නම් දෙනවා කිව්වා. Well, anything else? තව මොනවා හරි තියනවද? Anything else? An extra uniform, a cap, an umbrella, and a notebook to write down notes when necessary. තව ගේන්න කිව්වා extra uniform අමතර අපේ නිලැඳුමක් මොකක් කියන්නේ uniform kit එකක් cap එකක් කුඩයක් and notebook එකක් to write down notes අපිට අවශ්‍ය දේවල් වැදගත් දේවල් තියෙනවා නම් ලියන්න ගේන්න කිව්වා. All right, is that all? එච්චරද? I forgot to tell you. මට ඔයාලට කියන්න අමතක වුණානේ. We were all given a booklet each with details about the places that we were going to see. අපි හැමෝටම දුන්න booklet එකක්. පොතක්. පොඩි පොත් පින්චක් දුන්නා with details. අපි මේ බලන්න යන තැන් වල ඔක්කොම විස්තර තියෙන පොඩි පොත් පින්චක් දුන්නා. Oh, how can I get mine? කොහොමද මගේ එක ගන්නෙ? Don't worry. I've got your copy with me. මම ඔයාගේ කොපි එකත් අරගෙන තියෙන්නේ. Okay, thanks. I'll ask my father to get it on his way back home from work. මම කියන්නම් තාත්තට වැඩ ඇරලා එන ගමන් way back home from work කියන්නේ වැඩ ඇරලා එන ගමන් ඒක ගන්න කියලා මම තාත්තට කියන්නම්.
Thank you for calling, Hussein. Call kalata. Thanks, Hussein. Bye. Sure, I'll give it to your father. Mama එක වගේ තාත්තට දෙන්නම්. Let me know the time he is coming here. එයා මෙහෙට එන වෙලාව පොඩ්ඩක් මට කියන්න. See you tomorrow morning. හෙට උදේ හම්බ වෙමු එහෙනම්. Bye. Right. ඔන්න දැන් එයාලා ට්‍රිප් එක යන්න හදන්නේ. නේද? එයාලා ට්‍රිප් එක යනවා අපිට තියෙන්නේ උත්තර ලියන්න answers වලට. questions වලට. Read the text and fill in the blanks with suitable words. ඔන්න අවශ්‍ය වචන ගැලපෙන වචන වලින් fill in the blank කරන්න කියනවා. ඊට පස්සේ B එකේ කියනවා read the following words aloud and circle the silent letters. වචනවල silent letters කියන්නේ ශබ්ද වෙන්නේ නැති වචන. උච්චාරණය වෙන්නේ නැති වචන තියෙන නැති අකුරු තියෙනවනේ sounds. දැන් tsunami කියන එකේ කොයි වෙලාවකවත් අපි T tsunami, T tsunami කියන්නේ නැහනේ. නේද? it tsunami කියන්නෙත් නැහැ. tsunami. එතකොට T අකුර silent letter එකක්. ඒක silent. අපි ඒක ශබ්ද කරන්නේ නැහැ. අන්න ඒවට තමයි silent letters කියන්නේ. හරි. කරන්න බලන්න එහෙනම් ඉස්සර topic එක ලියා ගන්න පුතේ mother nature කියලා unit 4 mother nature කියලා ලියලා questions ලියලා answers ලියන්න ගන්න. mother nature unit 4 ඒක ලියලා you write the answers. Sentence එකම ලියන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ. You have to write the full sentence. Right. Okay, අපි බලමු මෙතන first one. Kavin didn't go to school because what is the answer? Not feeling well. Yes, because he was not feeling well. එතන උඩ කියනවනේ dialogue එකේ I was not feeling well කියලා. ඉතින් I was not feeling well. I was then he was the. ඔව්. දැන් එතන අපි ලියද්දී ඒක he වෙන්න ඕනේ. එතකොට he was not feeling well. I ලියන්න බෑ එතන කවින් කියලා තියෙන නිසා. එතකොට he was not feeling well. They are going on a trip to, what is the answer? Candy. Candy. Yes, trip to Candy tomorrow. The pupils will leave the school at 5:30 in the morning. 5:30 am ලියන්න ඕනේ. නැත්නම් 5:30 in the morning කියලා තියෙන්න ඕනේ. Right? Madam පළවෙනි එකයි දෙවෙනි එකයි ආයි කියනවද? පළවෙනි එකයි දෙවෙනි එකයි. First one and second one. First one එකට එන්න ඕනේ because he was not feeling well. He was not feeling well. Second one, trip to Candy. Trip to Candy.
right? Ada Next one, number 4. The teacher asked them to bring. Teacher ගේන්න කිව්ව මොනවාද? A cat. ඔව් අර ගේන්න කියපු ලිස්ට් එක ලිව්වනම් හරි නේද? මොනවද ගේන්න කියලා මෙයාලට කිව්වේ? Extra uniform. මේ ටික. Extra uniform, a cap, an umbrella, a notebook. ඔන්න ඔය ටික තමයි ගේන්න කියලා කිව්වේ නේ. එතකොට අපි ලියන්න ඕනේ extra uniform, a cap, an umbrella, a notebook. Next one, the information given in the booklet. අර පොත් පිංචි දීලා තිබුණේ මොනවා ගැන විස්තරද? is about අර පොත් පිංචක් දෙනවා කිව්වේ booklet එකක්. ඒකේ මොනවද තියෙන්නේ? details. about the place. About the place. Yes, about the places they are going to see. එතන මෙතන we කියන එක අපි they කරන්න ඕනේ. ඔවුන් බලන්න යන ස්ථාන. එහෙනම් the places they are going to see. ඔවුන් බලන්න යන ස්ථාන. Right. Read the following words aloud and write the silent letters. දැන් half කියන එකේ silent letter එක මොකක්ද? L. ඔව් අපි half කියන්නේ නේ half. එහෙනම් L තමයි silent letter එක. L. Our H. H. Wrap W. W. Blue. Write W. 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 No කියන එකේ K. K. Yes. එතකොට ඔන්න ඔය වගේ වචන ටිකක් තව හොයලා ලියන්න කියනවා find and write from a dictionary. You can refer to the dictionary at home and write the words with silent letters. Silent letters තියෙන වචන ටිකක් හොයලා ලියන්න කියලා කියන්න පුතේ. ඒකෙන්දදී කරා. Right? අපි ඊළඟට new topic එකකට යන්නේ අද. We are going to a new topic. ඔයාලට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක්. මේ දැනට මේ අවුරුද්ද විතරක් නෙවෙයි දිගටම ඒ කියන්නේ grade 9 10 11 ඊට පස්සේ O level exam එක දක්වා ඉතාමත් වැදගත් වෙනවා මේ topic එක writing notices and notes. කලින් ඔයාලා ලියලා නැතුව ඇති writing notices. දැන්වීම අපි notice ලියන්නේ නේද? දැන්වීමක් ලියනවා අපි කාව හරි කෙනෙක් දැනුවත් කරන්න. එතකොට අන්නේම තමයි notices කියන්නේ. Writing notices and notes. Notes කියන්නේ වෙනම මාතෘකාවක්. අපි ඉස්සෙල්ලා notices ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. This is very important. මේක හොඳට මතක තියාගන්න විතාම වැදගත් මාතෘකාවක්. මේක හොඳට ලියන්න අපි දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට O level exam එකකට නෝරදවාම එන ප්‍රශ්නයක්. දැම්ම ඉඳන් හරියට පාඩම් කරලා ඉගෙන ගත්තොත් කරන්න ලේසි. Right? Okay. බලමු පොඩ්ඩක් අපි notice එකක් ගැන කතා කරනකොට පුතේ ඉස්සෙල්ලම මම ඔයාලට notice එකක් පෙන්නන්නම්. I will show you a notice.
Yes, you can see here a notice. බලන්න මෙතන තියෙනවා අන්න notice කියලා. ඔයාලට පේනවා. notice එකක් ලියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන. මොකක් හරි සිදුවීමක්, මොකක් හරි අලුත් මොකක් හරි. ඒක ගැන අනිත් අයව මේ අදාළ පුද්ගලයන්ව දැනුවත් කරන්න. දැන් මෙතන කියනවා notice a ශ්‍රමදාන campaign will be held. එතකොට මොකද්ද තියෙන්නේ? ශ්‍රමදාන campaign එකක්. ශ්‍රමදානයක් තියෙන්නේ. එතකොට මේ ශ්‍රමදානය ගැන දැනුවත් කරන්න තමයි අපි notice එක ලියන්නේ. will be held පවත්වනු ලැබේවි. On 15th November 2020 from 10 am to 1 pm at දුටුගැමුණු මහා විද්‍යාලය. එතකොට අපි notice එකක් ලියනකොට වඩාත්ම වැදගත් වෙන දේවල් තුනක් තියෙනවා. එකක් තමයි date එක, දිනය. දිනයක් අනිවාර්යෙන් ඔන්න ඔය පිළිවෙලට ලියන්න ඕනේ. මේක තියෙන්නේ කවදද? ඊළඟට වේලාව, time. මිනිස්සුන්ට අපි කියන්න නම් වෙලාවක් කියන්න එපා. මෙන්න මේ වෙලාවට තියෙන්නේ කියලා. and venue, ස්ථානය, කොහේද ශ්‍රමදානෙ තියෙන්නේ? ගමේද, ස්කෝලේද, පන්සලේද, කොහෙද? නේද? රාජ් දුටුගැමුණු මහාවිද්‍යාලය කියන්නේ මොකක් හරි පාසලක. මේ පාසලේ තමයි ශ්‍රමදානෙ තියෙන්නේ. මතක තියාගන්න there are three important parts of a notice. notice එක වැදගත්ම දේ තමයි වැදගත්ම කොටස් තුන situation නැත්නම් event එක මොකක් හරි අවස්ථාව මොකකටද අපි මේ notice එක ලියන්නේ. ඒකට කියනවා event. ඊළඟට ඒකේ තියෙන date එක time, venue, ස්ථානය, venue, chief guest ලා ඉන්නවා නම් කවුද? ඉන්නවා නම් chief guests ලා ආරාධිත අමුත්තෝ එහෙම ඉන්නවා නම් කවුද? එතකොට ඔන්න ඔය දේවල් තමයි අපිට notice එක වඩාත්ම වැදගත් වෙන ඒවා වලට තියෙන්නේ. මෙතන කියනවා the purpose of the ශ්‍රමදාන campaign. අපි මොකක් හරි අරමුණක් ඇතුවනේ ශ්‍රමදානයක් කරන්නේ නේද? ආසාවට ගිහිල්ලා උදළු ටිකක් අරගෙන ගිහිල්ලා මේ නිකන් ඉන්න බැරුවට ශ්‍රමදාන කරන්නේ නැහැනේ නේද? මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ එතකොට. The purpose of the ශ්‍රමදාන campaign is to clean the school environment. පාසල් පරිසරය, පාසල් භූමිය පිරිසිදු කරන්න තමයි මේ ශ්‍රමදානය organize කරලා තියෙන්නේ. You should bring a cap and a water bottle. ඔයා ගේන්න ඕනි කියලා තියෙනවා cap එකකුයි water bottle එකකුයි. එහෙම කියන්න එපා, පොඩ්ඩක් දැනුවත් කරන්න එපා නේද? Lunch will be provided. දවල් කෑම දෙනවලු. දවල් ආහාරය දෙනවලු. All the students of grade 11 and their parents are welcome. දැන් මෙතන කියලා දෙන 11 වසර. 11 වසර සියලුම දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට ආරාධනා කරනවා කියලා තියෙනවා. එහෙම තමයි ශ්‍රමදානය කරන්නේ. ඒක වෙනස් කරලා ලියන්නත් පුළුවන්. එනට ඕනෙම notice එක පුතේ අපි අන්තිමට ලියනවා secretary organizing committee. ඒ කියන්නේ මේ notice එක ලියන්නේ කවුද? ශ්‍රමදානය organize කරපු කෙනා තමයි ලේකම් සංවිධායක කමිටුව. සංවිධානය කරපු කණ්ඩායමේ ලේකම් තමයි මේක ලියලා තියෙන්නේ. එතන අපි අත්සනක් ලියන්න ඕනේ. අතන date එකට දාන්නේ අද දිනේ. ඒ කියන්නේ අපි notice එක ලියන දිනේ. board එකට දාන්න අපි notice එක ලියනවනේ. අන්නේ ලියන දිනේ තමයි ඔතනට ලියන්න ඕනේ. එතකොට අතන අස්සම් කරන්න ඕනේ. ඔක හැම notice එකකටම ගන්න පුළුවන් secretary organizing committee. කොයි අවස්ථාව මොකක් ගත්තත් සංවිධානය කරන කට්ටියක් ඉන්නවනේ නේද? organizing committee එකක් තියෙනවා. ඒතර ඒකේ secretary තමයි ඔයා. ඔයා තමයි මේක ලියන්නේ. අස්සනක් එතන sign කරන්න තියෙනවා. හරි notices කියලා මේක ලියාගෙන අර ප්‍රධාන කරුණු ටිකත් ලියා ගන්නකො පැහැදිලිව notice එකක් විදිහට.
ඒක ලියා ගන්න. write this. ඊට grammar book එකේද? ටීචර් ග්‍රැමර් බුක් එකේද ලියාගන්නේ? නෑ grammar book එකේ ලියන්න එපා. ඔයාලා text book එකේ වැඩ කරන ඒ පොතේ ලියන්න. text book work තියෙන එකේ ලියන්න. ටීචර් notice එකක් ලියලා ඊට පස්සේ event date time ඒ නෝට් එකම නේද වැඩම? මේ notice එක ලියලා පහලින් මේ කරුණු ටික ලියා ගන්න මේවා තියෙන්න ඕනේ කියලා. important ඒවා. හරි වැඩ. ටීචර් yes ටීචර් නෝටිස් එකේ අර date and security organizing committee කියන එකට මේ මොනවා හරි ලියන්න ඕනද? date එකකුයි අතනට අච්චනකුයි. උඩ අස්සන ලියන්න ඕනේ secretary organizing committee කියන එකට උඩ sign එකක් ලියන්න date එකට දිනේ දාන්න අද notice එක ලියන දිනේ කවදද කියලා. අද දිනේ දැම්මම හරිනේ ටීචර්. ඔව් අද ඒ කියන්නේ ඔයගොල්ලෝ notice එක ලියන දිනේ දැන් අපි හිතමු ශ්‍රම දාන තියෙන්නේ 15 නම් notice එක ලියන්න ඕනේ අඩු ගානේ 12වත් ලියන්න ඕනේනේ. අන්න ඒ විදිහට දිනයක් හදලා දාන්න. ටීචර් මේකේ date එක දානකොට මේ අනිත් පැත්ත නේද දාන්න ඕනේ. මුලින්ම මාසේ ඊට පස්සේ දවස ඊට පස්සේ අවුරුදු එහෙම නේද ටීචර්? ඊපස්සේ month එක year එක. ඒ විදිහට. date month year. එතන දීලා තියෙනවා ඔයාලට question එකක් බලන්න පුතේ first one එකේ දැන් ඔහොම තමයි notice එකක් ලියන්න ප්‍රශ්නයක් දෙනවා අපිට අපි ඒකට අදාළව notice එක ලියන්න ඕනේ. You are the secretary of the environment society of your school. ඔයා තමයි secretary ලේකම් environment society පරිසර සමාජය පාසලේ තියෙන පරිසර සංගමයේ පරිසර සමාජයේ ලේකම් තමයි ඔයා. You are going to inform the grade 11 students about the Shramadana campaign. එතකොට ඔයා ශ්‍රමදාන කැම්පේන් එකක් ගැන ළමයින්ව දැනුවත් කරන්න notice එකක් ලියන්න කියනවා. Write a notice to be put up on the notice board. ඔය අපි ලිව්වේ අන්නේ notice එක. උදාහරණයක් විදිහට notice එකකට sample එකක් අපි format එක බලා ගන්න ලිව්වේ මෙන්න මේ ප්‍රශ්නෙට අදාළ notice එක. මේ ප්‍රශ්නේ කොහෙන් හරි ලියා ගන්න පුතේ. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට අදාළව ඔන්න ඔය notice එක තමයි ලියලා තියෙන්නේ කියලා. ප්‍රශ්නේ පහලින් හරි කමන්නේ ලියා ගන්න. ඊට ඔය ටික දැන් ලියන්නද? Yes, now write. Okay. හරි අපි next question එක ලියා ගමු පුතේ. ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේකට අපිට notice එකක් ලියන්න තියෙනවා. ඊට චුට්ටක් අනේ චුට්ටක් පෙන්නන්නකෝ ඒක වාරකේට. හරි පොඩ්ඩක් ඉන්න මම මේකත් පැහැදිලි කරන්නම දෙන්න. You are the secretary of your English Literary Association. ඔයා තමයි ඔයාගේ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම්. Your English teacher asked you to write a notice to be put up on the school notice board about the English education camp. The English education camp එකක් තියෙනවා කියලා ඒකට notice එකක් ලියන්න කියනවා. That is going to be held next week. ලබන සතියේ තමයි පැවැත්වෙන්නේ. එතකොට ඔයා දිනයක් වෙලාවක් තෝරලා ලියන්න ඕනේ. Use about 50 words. වචන 50ක් පමණ තියෙන්න ඕනේ. මෙන්න මේ දේවල් ඇතුළත් කරන්න කියලා තියෙනවා. මොනවද? Venue, date and time. මේ ස්ථානය කොහෙද තියෙන්නේ කැම්ප් එක? දිනය සහ වේලාව. Who the participants are. කවුද සහභාගී වෙන්නේ? කැම්ප් එකට සහභාගී වෙන කට්ටිය කවුද? Invite all grade 11 students. හැම 11 වසරේ හැමෝටම ළමයින්ට ශිෂ්‍යයින්ට ආරාධනා කරන්න කියලා තියෙනවා.
හරි ඉස්සෙල්ලා ප්‍රශ්න ලියාගන්නකො පුතේ ඔයගොල්ලෝ. You write this question. අනිත් එකත් මම මේ ටික දාන්න. Write the question first. Excuse me, teacher. Yes. Teacher, යටින් තියෙන වෙනුයි date and time ඒවා ලියන්න ඕන teacher. ඔව් සම්පූර්ණ ප්‍රශ්න ලියන්න ඕනේ. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ලියන්න ඕනේ පුතේ. ඔබට notice එක ලියන්න පුළුවන් නම් ලියන්න බලන්න ඕගොල්ලෝ අර කලින් දීපු එකේ විදිහට. පුළුවන් විදිහට ලියන්න මම ඊට පස්සේ notice එක දෙන්නම්. ඒ විදිහට මුලින්ම අපි ලියන්න ඕනේ දැන් කලින් එකේ ශ්‍රමදාන කැම්පේන් කියලානේ. මෙතන මොකකටද ලියන්නේ English education camp එකකට. Then English education camp will be held කියලා අර format එකටම ලියන්න බලන්න. Are you writing? පුතේ ඔයගලන්ට ලියන්න පුළුවන්ද? ඔක අපි බලමු එහෙනම් කොහොමද මේකට notice එක ලියලා තියෙන්නේ කියලා. ඔය දීලා තියෙන English camp එකකට අපිට මෙන්න මේ විදිහට notice එකක් ලියන්න පුළුවන්. I can teacher. An English education camp will be held කියලා අපි date එකක් ලියලා තියෙනවා on කියලා time එකක් තියෙනවා. දැන් camp එකක් නිසා අපිට බෑ main hall එකේ කියලා කියන්න. එතකොට an English මේ කොහෙද the playground of දුටුගැමුණු මහා විද්‍යාලය. ඉස්කෝලේ playground එකේ. ඔයාලට ඔයගොල්ලන්ගේ school name එක ලියන්න පුළුවන්. ඊට පස්සේ chief guest කවුරු හරි ආරාධිත අමුත්තෙක් ගැන කියලා තියෙනවා වරහන් ඇතුලේ තියෙනවා එයාගේ නම තියෙනවා සමන් පෙරේරා කියලා. එතකොට එයා කවුද කියලා තියෙනවා the former principal of දුටුගැමුණු මහා විද්‍යාලය. former principal කියලා කියන්නේ කලින් හිටපු විදුහල්පති මේ පාසලේ කලින් හිටපු විදුහල්පති තමයි former principal කියන්නේ. and you should bring a notebook and a color suit. ඔයාගේ එන්න ඕනේ camp එකක් නිසා notebook එකකුයි color suit එකකුයි. All the students of grade 11 and all the teachers are welcome. සියලුම ළමුන් සහ ගුරුවරුන්ට ආරාධනා කර සිටිනවා මේ camp එකට. හරි ලියන්න බලන්න ඔය notice එක. You can write this. ටීචර් අපි ලියපු එක එතකොට ඕගොල්ලෝ ලියපු එක තියෙද්දි මම මේක ලියා ගන්න. Right. So now you know how to අපිට තව තියෙනවා පුතේ question එකක් කතා කරන්න මේ එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි අපි notice එකක් ලියන්නේ. ඒක චුට්ටක් ඔයගොල්ලෝ මතක තියාගන්න how we can write a notice. මෙන්න මේ format එකට තමයි අපි notice එකක් ලියන්න ඕනේ. දැන් ඔයාලා ටිකක් දන්නවා ඇති පොඩි idea එකක් තියෙනවනේ නේද කොහොමද notice එකක් ලියන්නේ කියලා. right අපි last question එක තව question එකක් ලියාගමු. එතකොට ඔයාලට තව වඩාත් පැහැදිලි වෙයි කොහොමද මේ notice එක මේ ලියන්නේ කියලා. right මෙතන කියනවා you are the captain of the school volleyball team. දැන් ඔන්න school volleyball team එකක් තියෙනවා. ඒකේ නායකයා ඔයා. ඔයා සංවිධානය කරන්න යන organize inter school volleyball match. පාසල් අතර අන්තර් පාඨශාලීය අපි කියන්නේ පාසල් අතර match එකක් තියෙන්න යන ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ. To commemorate the school sports day. පාසල් ක්‍රීඩා දිනේ සමරන්න තමයි මේ match එක අපි කරන්න යන්නේ. මේ ගැන කියලා notice එකක් ලියන්නලු write a notice announcing this event. date time venue තියෙන්න ඕනේ purpose එක අරමුණ තමයි මොකද්ද to commemorate the school sports day. පාසල් ක්‍රීඩා දිනය සමරන්න අනුස්මරණය කරන්න. හරි මේ ප්‍රශ්නේ ලියාගෙන notice එකක් ලියන්න බලන්න මේකට write a notice. අර විදිහටම තමයි මේ වෙනස් වෙන්නේ මොකද්ද match එක
inter-house volleyball match. Inter-house කියන්නේ sorry මේ නිවාසාන්තර ක්‍රීඩා volleyball match එක. නිවාස තියෙනවනේ මේ මොකද්ද ස්පෝර්ට්ස් මීට් එකේ ඔයගොල්ලන්ගේ නේද? එක එක ක්‍රීඩා නිවාස තියෙනවනේ. එන්නේ නිවාස අතර තියෙන volleyball match එක පාසලේ. හරි notice එක මේක ලියා ගන්න පුතේ ඉස්සර ප්‍රශ්නේ ලියලා notice එකක් ලියන්න බලන්න. හරි ඔයගොල්ලෝ පුළුවන් විදිහට පුතේ ඔකදී අපි homework මේ ගෙදරදී ලියන්න notice එක අපි දැන් කලින් ලිව්වා notices. ඒ අනුව මේ you can write පොඩ්ඩක් හිතලා ඒ ලියපු විදිහ බලලා චුට්ටක් කල්පනා කරලා මේ ලියන්න බලන්න ඔකට අදාළ notice එක. right? ඊට පස්සේ අපි next week එකේ discuss කරමු notes තියෙනවා discuss කරන්න මේකේ answer එකයි notes ටිකයි අපි discuss කරමු. You can write this මේක අර කලින් ලියපු format එක බලලා පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න තියෙන්නේ. right? okay. Right, then we will wind up today's class. අපි එහෙනම් අදට class එක මෙතනින් අවසන් කරනවා. ලියපුවා පාඩම් කරගන්න notices මතක තියාගන්න. You can remember it. පාඩම් කරගන්න. Right? Okay, then we will meet next week. Until then, goodbye. Good night. God bless teacher. Good night, teacher.